හරි ඔයාලට පෙන්වන්නට දැන් 11 වසරේ ළමයින්ට හෙට තියෙන 10 එක්සෑම් එකට මොනවද දෙන්නේ කියන්නේ මොනවද දෙන්නේ කියලා කෙලින්ම කියන්නේ නැහැ. එක්සෑම් එකට බේස් කරලා තියෙන 10 වසරේ තියෙන සිලබස් එක මොකද්ද? ඒකෙන් එක්සෑම් වල ප්‍රශ්න මොනවද කියලා තමයි කියන්නේ. ඊට පස්සේ එකක් මම දාන්නම් කොහොමද O level paper එක හැදෙන්නේ. ඒ විදිහට ඒ ටික දාලා දාන්න. ඔයාලගේ පළවෙනි පාඩම මොකද්ද මම කියන්නේ? ඒ කියන්නේ ඔයාලගේ පළවෙනි පාඩමේ බේසික් එක නෙට්වර්කින් එක දෙකම ඇතුළත වෙලා තියෙනවා. හැබැයි මම කරන එකේදී මම කරන්නේ පළවෙනි එක බේසික් කියලා තියෙනවා. ඒකේ මොනවද තිබුණේ? අපිට මුලින්ම බැලුවා කම්පියුටර් එක හැදෙන්නේ කොහොමද? කෑලි සෙට් එක කොහොමද? ඒ ටික බැලුවා. ඊට පස්සේ මොනවද? කතා කරා හાર્ඩ්වෙයාර් වල ඉන්පුට් කියන්නේ මොනවද? කම්පියුටර් ඇතුළට දත්ත දාන්නේ. ඊට පස්සේ output devices වල විශේෂයෙන්ම කතා කරේ ඒ කියන්නේ printers ಜಾති ගැන කතා කරා. තව visual display unit monitors වල වෙනස්කම් ඒවා. තව ස්පීකර්ස් ගැන printers වල impact non impact අන්න ඒවා කතා කරා. හරිද? ඊට පස්සේ input output devices විදිහට දෙකයි තිබුණේ touch screen එකයි modem එකයි. ඊට පස්සේ කතා කරා storage හැදෙන්නේ කොහොමද? ඒකයි storage හැදෙන විදිහයි තමන කතා කරේ. storage හැදෙන විදිහ කතා කරා. computer storage එක primary එකයි secondary එක. primary එකේ තියෙන RAM ROM, secondary එකේ තියෙන අනිත් ඒවා ඔක්කොම. ඒ කියන්නේ non volatile ඒවා ටික තමයි ඒකේ තියෙන්නේ. ඒ ටික ගැන කතා කරා. ඊට පස්සේ මොනවද storage device magnetic ඒවා ගැන කතා කරා. floppy disk ඒවා. ඊට පස්සේ hard disk එක වල parts ටික මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ කතා කරා CD DVD optical devices. ඊට පස්සේ කතා කරා අන්තිමේට solid state SSD pen drives අන්න ඒවා ගැන කතා කරා. ඊට පස්සේ ඔයාලට තිබුණා Venn Newman architecture කියලා CPU එක කැඩෙන්නේ කොහොමද? registers cache කියන්නේ මොනවද? ALU CU එක දෙපැත්තෙන් connect වෙනවා input output devices. ඊට පස්සේ storage අන්න ඒ විදිහට කතා කරා. තව ඊට පස්සේ කතා කරා ඔයාලට තියෙන ඉතිහාසයේ පාඩම පැයකක්. ඒ කියන්නේ ඒක ඉස්සර කොහොමද computers generation ආවේ? ඒ generation මොනවද? පළවෙනි generation එකේ මොනවද පාවිච්චි වුනේ? vacuum tube. දෙවෙනි එකේ මොනවද දෙවෙනි එකේ පාවිච්චි වුනේ? දෙවෙනි එකේ transistor. තුන්වෙනි එකේ integrated circuits. හතරවෙනි එකේ මොනවද? හතරවෙනි එකේ microprocessors. හැබැයි microprocessors කියන්නේ අර transistors වල එකතුවක් තමයි. කියන්නේ very large scale එක ultra large එහෙම යනවා. ඊට පස්සේ fifth එකේ තමයි AI. ඒවල OS හඳුනාගත්තේ මොකේද? මුලින්ම command line interface එක ඒක ආවේ මොකේද? හතරේ තමයි GUI based software මේ operating system ආවේ. තුනේ තමයි command line interface එකක් තියෙන operating system එකක් ආවේ. හරිද? ඒ ටික කතා කරා. ඊට පස්සේ computer classification කතා කරා. super computers කියන්නේ මොනවද? mainframe. ඊට පස්සේ mini නැත්නම් mid range කියන්නේ මොනවද? micro computers කියන්නේ මොනවද කියලා කතා කරා. ඊට පස්සේ තාක්ෂණය අනුව වර්ගීකරද්දී මොනවද? analog digital hybrid අන්න ඒ ටික කතා කරා. අන්න ඒ වගේ සෙට් එකක් තමයි පළවෙනි පාඩමේ එන්නේ. ඒ කියන්නේ ගොඩක් ඔයාලා පේපර් එකෙන් අහනවා තියෙන input devices output devices මොනවද? මේකෙන් වෙන්නේ මොනවද? අන්න ඒ වගේ. තව ඔයාලා කතා කරා motherboard එකේ chipset port slots ගැන කතා කරා. slots කියන්නේ මොනවද? RAM ගහන slot එක PCI PCI Express ඒවා ගැන කතා කරා. තව ඔයාලගෙන් අහන්න පුළුවන් IO ports ගැන. කියන්නේ මොනවද? USB port එක මම ඔයාලා USB Thunderbolt ගැන HDMI එක VGA එක නැත්නම් D sub එක DVI එක තව serial parallel PS2 ඒවා මතකයි නේද? හරිද? අන්න ඒ ටික තමයි පළවෙනි පාඩමෙන් කරේ. ඊට පස්සේ තියෙනවා basic network එකේ දැන් මොනවද කතා කරේ? network එක කතා basic network එකක් තියෙන්න වෙන්න ඕන මොනවද? sender media receiver ඒ ටික තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ medium ගැන කතා කරා wired ඒවා wireless ඒවා. wired වල තියෙන මොනවද? twisted pair ඒකේ තියෙනවා UTP STP කියලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද? coaxial තියෙනවා. coaxial එකේ කියනවා thin thick කියලා. ඊට පස්සේ fiber optics තියෙනවා. ඒව ගැනත් වෙන වෙනම විස්තර කතා කරා. එකෙන් හොඳම වෙන්නේ fiber optic. ඒ බාහිර බලපෑම නැහැ. මේක යන්නේ light of pulse විදියට data. ඊට පස්සේ කතා කරා මොනවද? wireless ඒවල කතා කරද්දී මොනවද තියෙන්නේ? radio waves වල තියෙනවා. ඒ කියන්නේ bluetooth wifi ඒ ඔක්කොම වැටෙන 3G 4G 5G ඒ ඔක්කොම වැටෙන්නේ radio waves වලට. ඊට පස්සේ තියෙනවා මොනවද? microwaves වල වැටෙන්නේ satellite ඒවා ටික.
ඊට පස්සේ අන්තිමට තියෙන ඉන්ෆ්‍රාරෙඩ්. ඒ වලින් ටීවී රිමෝට් ඒ වගේ වල තියෙන ඒ වගේ. ඊට පස්සේ ඔයාලට කතා කරා LAN MAN WAN කියලා. LAN කියන්නේ පොඩි ඒරියා එකක තියෙන නෙට්වර්ක් එකක්. හරිද? රිසෝස් ෂෙයා කරගන්න ඒ වගේ. ඊට පස්සේ MAN කියන්නේ LAN දෙකක් හරි ගොඩක් හරි එකක එකතුවක් තමයි MAN එකක් කියලා කියන්නේ. ඊට පස්සේ WAN කියන්නේ MANs ගොඩක එකතුවක්. ඒ කියන්නේ ලොකුම WAN එක තමයි තියෙන ඉන්ටර්නෙට් එක. හරිද? ඒක ගැනත් අපි කතා කරා. ඊට පස්සේ ඔයාලට තියෙනවා නෙට්වර්ක් වල තියෙන ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජ්. ඒ කියන්නේ මොනවද අපිට ෆයිල් ෂෙයා කරන්න පුළුවන්, software ෂෙයා කරන්න පුළුවන්, centralized database එක data ටික තියාගෙන ඉන්න පුළුවන්, security වැඩි. හරිද? අන්න ඒ වෙනස්කම් ටික පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ තියෙන්නේ topologies ගැන. topologies වල ඔයාලට මොනවද කතා කරේ? ring එක, bus topology එක, ඊට පස්සේ star එක, tree කියන්නේ star එකේ bus එක එකතුවක්. ඊට පස්සේ mesh topology. තව topologies තියෙනවා. හරිද? ඒවා ඔයාලගේ මට්ටමට නැහැ. ඒ ටික කතා කරා. ඊට පස්සේ network devices ගැන කතා කරා. මොනවද ඒවා තියෙන්නේ? network interface card එක තියෙනවා, hub එක ගැන, switch එක ගැන, තව router එකක් කියන්නේ මොකද්ද, modem එකක් කියන්නේ මොකද්ද, තව repeat එකක් කියන්නේ මොකද්ද, access point එකක් කියන්නේ මොකද්ද, අන්න ඒවා ටික පිළිවෙලට පෙන්නම් ගියා. හරිද? network වල ඒකයි තියෙන්නේ. ඒ ටික කරාම හරි. ඊට පස්සේ network වල තියෙන ප්‍රශ්න එක. හරිද? ඒවත් මම කරා past papers. ඊට තුන්වෙනි එකේ මොනවද තිබුණේ? logic gates. ඒක ඔයාලා බලන්න පුළුවන්. මම කරපු free tutorial එකක් තියෙනවා. logic gates වල ඔයාලට තියෙන්නේ AND එකයි, OR එකයි, NOT gate එකයි, NAND එකයි, NOR එකයි. අන්න ඒ ටිකයි. ඒ වලට අදාළ circuits අඳින එකයි, ඒ වලට අදාළ logic gate එක අදින එකයි, ඒවල උත්තරය ලියන එකයි, අනිත් පැත්තට ලියන එකයි. ඒ ටික තමයි circuits වලින් එන ප්‍රශ්න ටිකුයි තමයි තියෙන්නේ. logic gates වල ලොකුවටම නැහැ. ඒ කියන්නේ සුළු කිරීම කරන්න නැහැ. ඒ level වල වගේ De Morgan's law ඒ මුකුත් නැහැ. හරිද? ඊට පස්සේ හතරවෙනි පාඩමේ තියෙන්නේ number system. මේක පොඩ්ඩක් advanced වගේ නිකන් සාමාන්‍ය එකක්. number system එකේ තියෙන්නේ මොනවද? පාද මොනවද තියෙන්නේ? 10 පාදයේ තියෙනවා. ඊට පස්සේ decimal, දෙකේ පාදයේ binary, ඊට පස්සේ 8 පාදයේ තියෙනවා. ඊට පස්සේ 16 hexadecimal. මෙන්න මේ පාදවලට තියෙන සංඛ්‍යා 10 පාදයට නම් තියෙන්නේ බිංදුවේ ඉඳන් 9 වෙනකම්. දෙකයි තියෙන්නේ බිංදුව 1. 8ට තියෙන්නේ බිංදුවේ ඉඳන් 7. 16ට තියෙන්නේ බිංදුවේ ඉඳන් 15 වෙනකම්. හැබැයි අපි 10ට කියනවා A, 15ට B, 12 C, එහෙම 15ට යද්දි F. අන්න ඒ විදිහට තමයි යන්නේ. මේ වල තියෙන සංඛ්‍යා ගැන අහනවා. ඊට පස්සේ මේවා එකින් එකට කන්වර්ට් කරන විදිහ ටිකක් තමයි අහන්නේ. කන්වර්ට් කරන විදිහ කිව්වොත් මෙන්න මේ විදිහට යන්නේ. මම මේකෙන් පෙන්නන්න නිකන්. පළවෙනිම එක තමයි අහන්නේ ඕනම සංඛ්‍යාවක් 10ට හරවගන්නේ කොහොමද? මෙන්න මේක. මේක තමයි පළවෙනි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ අහන්නේ මේකෙන් පස්සේ ඕනම එකක් 10ට හරව ගැනීම. ඊට පස්සේ 10 එකක් කොහොමද මේවට හරවන්නේ? ඒක අහනවා. ඊට පස්සේ ඒ සෙකන්ඩ් පාර්ට් එක ඒක ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේවා එකින් එකට. දැන් මේක කරානේ ඒකින්ද මම ඒක කපලා දානවා. අනිත් දෙක එකක් 8ට හරවන්නේ කොහොමද? දෙක එකක් 16ට හරවන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ එකෙන් බලන්නේ. හරි? ඊට පස්සේ බලන්නේ 8 පාද. 8 පාද එකක් 2ට හරවන්නේ කොහොමද? 10ට හරවන්නේ කොහොමද? 10ට හරවන එක මුලින් කරපින්ද ඒක නෑ. ඊට පස්සේ මෙන්න මේ ටික. හරි? මේ ටික දිහා ඊට පස්සේ ආයි 16 පාද එකක් 8ට හරවන්නේ කොහොමද? 16 එකක් 2ට හරවන්නේ කොහොමද? 16 පාද එකක් 10ට හරවන්නේ කොහොමද? මෙන්න මේ තියරි ටික තමයි number system වල mainly තියෙන්නේ. මෙන්න මේ ටික කරන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා number system වල accessing speed ගැන කතා කරන්න තියෙනවා. තව තියෙනවා අපිට කතා කරන්න coding system. BCD කියලා එකක් තියෙනවා. BCD coding system එක තියෙනවා. තව ASCII කියලා එකක් තියෙනවා. BCD එකේ bit 4යි numbers පෙන්වන්න ගත්තේ. ASCII එකේ bit 7යි. bit 7කින් ලියන්න ඕන. ඊට පස්සේ තියෙනවා EBDCIC එක. EBDC එහෙම. හරි. ඒක තියෙනවා. ඒක 8යි. ඒකේ අර number simple
capital letters numbers ඒවා පෙන්වන්න. ඊට පස්සේ පාවිච්චි වුණා Unicode කියන එක. ඒ කියන්නේ සිංහල භාෂාව, තමිල්, ජපනීස් එන්නේ ඒ වගේ ගොඩක් අකුරු තියෙනවා පෙන්වන්න. ඒකේ තියෙනවා 16 bit. ඒ කියන්නේ සංඛ්‍යා අපිට පෙන්වන්න පුළුවන් 65539. ඔයාලට ගණන් හදන්න දෙන්නේ BCD කෙනුවේ SK කෙනුවේ විතරයි. හරි? number system එකේ ඒ ටික. ඊට පස්සේ පස්වෙනි එකේ තියෙනවා word. හරිද? word වල ඔයාලගේ දැන් මේ practical session එක ගන්න මේකෙන් කරන්නේ මේන්ලිම කරන්නේ word document කියන්නේ text document එකක් හදාගන්න විදිය. ඒවල අපි කරා word වල අපි කරා මොනවද? home tab එකේ ඉඳන් අර තියෙන ඔක්කොම tabs ටික කරා, ඊට පස්සේ editing කරා, charts කරා, links කරා, තව මොනවද මේක advanced විදියට තියෙන ඒවා තමයි තියෙන්නේ table of content එක. නැත්තම් පටුණක් හදාගන්නේ කොහොමද? ඒක කරා. ඊට පස්සේ තව තිබුණා මොනවද? මොකද mail merge. mail merge එක ගැන ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මේකේ තියෙන steps. ඔයාලට O level විභාගයටවත් ඔයාලගේ වාර විභාගයටවත් practical එකක් දෙන්නේ නැහැ. ඒක ලොකු අඩුවක්. ඒක ඔයාලට දෙන්නේ නැහැ. ඔයාලගේ දැනට තියෙන අපේ IT එකේ හැටියට දෙන්නේ නැහැ. ඉස්සරහට ඔයාලට දෙයි. ඒ කියන්නේ ඉස්සරහ වෙද්දි ළමයින්ට ඒක ඕන වෙලා. දැන් campus වලින් practical exams තියෙනවනේ. ඒ වගේ නෑ. Word එකේ ඔයාලට තියෙන්නේ ඒ ටික විතරයි. හරිද? ඔයාලගෙන් අහන්නේ Word වල O level වල එහෙම ලොකුවට ප්‍රශ්න එන්නේ නැහැ. ලොකුටම ප්‍රශ්න එනවා මේ දෙකෙන් එනවා සාමාන්‍යයෙන්. බේසික් වලින් එනවා. Word වල ඔයාලගෙන් අහන්නේ මේ tool එකෙන් මොකද්ද කරන්නේ? superscript කරන්න තියෙන icon එක මොකක්ද? subscript icon එක මොකක්ද? අන්න ඒ වගේ තමයි අහන්නේ. තව නැත්තම් හයි mail merge වල තියෙන steps ටික මොනවද? අන්න ඒ වගේ ටිකක් තමයි Word වල අහන්නේ. නැත්තම් මේකට දාලා තියෙන style එක මොකක්ද? ඒ වගේ. ඊට පස්සේ තිබුණා PowerPoint. මේකෙන් කරන්නේ electronic presentation එකක් හදාගන්න එක තමයි PowerPoint එකෙන් කරන්නේ. මේ PowerPoint එකේ අහන්න පුළුවන් ඔයාලගෙන් මේ තියෙන layout slide එකයි content එකයි තියෙන ඒ layout set එක අහන්න පුළුවන්. තව මේ PowerPoint එකේ Word එකේ අතර තියෙන සමානතා අසමානතා ඒවා අහන්න පුළුවන්. හරි? අහන්න පුළුවන් මොනවද මේකේ shortcut F5 press කරොත් මොකද්ද? හරි? shift එකයි F5 එහෙම එක එක ඒවා අහන්න පුළුවන්. මේකේ තියෙන short keys අහන්න පුළුවන්. තව Word Excel PowerPoint ඒ ඔක්කොටම අදාළ වෙන short keys අහන්න පුළුවන්. control C copy, control V paste, control X cut, control A all select ඒ වගේ එක එක ඒවා අහන්න පුළුවන්. ඊට පස්සේ Excel. මෙන්න මේක නම් සෑහෙන වැදගත් එකක්. මේක ඔයාලට අපි කරේ functions කරා. ඒ කියන්නේ මොනවද? නිකන් සමාන කිරීම දාලා කරන function set එකක් නිකන් කරා. ඒ වලින් තමයි ගොඩක් අහන්නේ. ඔයාලට හිතලා ලියන්න තමයි එකෙන් අහන්නේ. තව standard functions ඔයාලගේ මට්ටමට තියෙන්නේ sum කියන්නේ එකතු ගන්න තියෙන function එක. ඊට පස්සේ average එක. ඊට පස්සේ min එක max එක. min එකයි max එකයි ගන්න තියෙන එක ඒ දෙක. ඊට පස්සේ ඔයාලට තව තිබුණා count එකයි count එකේ count එන්නේ මොනවද? numbers විතරයි. text count එන්නේත් නැහැ. මොකොත් නැති ඒවා. ඒ කියන්නේ null count එන්නේත් නැහැ. count A එකේ මොනවද count එන්නේ? count A එකේ text numbers දෙකම count වෙනවා. මොකොත් දාලා නැති. null ඒවා count එන්නේ නැහැ. අන්න ඒ functions ටික කතා කරා. ඊට පස්සේ Excel වල තියෙන හොඳ වැදගත්ම එකක් තමයි අර ඩොලර් මාක් එක දාලා ඒක ස්ටැටික්. ඒ කියන්නේ ඒක මේ පැත්තට ඇද්දට මේ පැත්තට ඇද්දට ඒක වෙනස් වෙන්නේ නැති කරන එක අහන්න. අන්න ඒ වලින් ප්‍රශ්න එනවා. Excel හොඳටම බලා ගන්න ඕන පාඩමක්. ඒ කියන්නේ මේකේ practical ආවේ නැති වුණාට MCQ paper එක O level වල ගත්තොත් ප්‍රශ්න 7ක් වගේ එනවා. නැත්තම් ලියන එකේ රචනා paper එකේ අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ තෝරගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්න ඒකේ අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ Excel ප්‍රශ්නේ. හරි ඉස්සරහටදී HTML ප්‍රශ්න අනිවාර්යයි, programming ප්‍රශ්න අනිවාර්යයි. ඊට පස්සේ theory පාඩම් තියෙන SDLC ඒ වගේ වලින් එනවා. හරි Excel එක සෑහෙන වැදගත් එකක් මේ වගේ. හරි. කරවත්තා. ඊට පස්සේ 8 තියෙනවා operating system. operating system කියන්නේ තනිකරම theory පාඩමක්. ඒ කියන්නේ software කොහොමද වර්ගීකරණය වෙන්නේ? ඒ system software, application software. system software ගත්තම ඒවල තියෙනවා operating systems තියෙනවා. ඊට පස්සේ utility programs තියෙනවා. කියන්නේ operating system එකේ තියෙන features වගේ ඒවා. ඊට පස්සේ තියෙනවා program translator, assembler, compiler, interpreter. ඒ ටික තියෙනවා.
ඊට පස්සේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වල ගත්තම ඒවල දෙකකට බෙදෙනවා ජෙනරික් නැත්නම් ඔෆ් ද ෂෙල්ෆ්. ඒ තියෙන ජෙනරලි අපිට සල්ලි දීලා ගන්න හරි නිකන් හරි තියෙන ජෙනරලි අපිට තියෙන සොෆ්ට්වෙයාර් ගැන. ඊට පස්සේ තියෙනවා කස්ටම් බිල්ඩ්. ඒ කියන්නේ ෆුඩ් සිටියට ඒ වගේ වට වෙනමම කියලා හදන ඒවට කස්ටම් බිල්ඩ් නැත්නම් බීස්පෝක් සොෆ්ට්වෙයාර් කියලා කියනවා. ඊට පස්සේ මේකේ තියෙනවා ඔයාලගේ ඔපරේටින් සිස්ටම් බෙදෙන විදියක්. ඒ කියන්නේ සිංගල් යූසර් මල්ටි යූසර්. මේ පාඩම නම් ඔයාලට ලොකුවට කාලඟ සර් කෙනෙක්ටවත් යන්න ඕනේ නැහැ. සර් කෙනෙක් ළඟටවත් යන්න ඕනේ නැහැ. මේකේ තියෙන ටික හරියට පාඩම් කරගත්තා නම් මේ පාඩම කියන්න පුළුවන්. ඒ කියන්නේ තනිකර තියරි ගොඩක් තියෙන්නේ. ඔයාලටම පාඩම් කරලා මේක පුරදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් වර්ග 4ක් තියෙනවා. ඒ ටික හරිද? ඊට පස්සේ තියෙනවා යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් ගැන විස්තර කරන්න තියෙනවා. අන්න ඒ වගේ තනිකර තියරි සෙට් එකක් තමයි තියෙන්නේ. මේක තියරි ටිකත් හරියටම කරා. හරි. ඊට පස්සේ 9 වෙනි පාඩම තියෙනවා database. database එකේ ඔයාලට mainly මේ ඉගෙන ගන්න තියෙන්නේ row එකකට කියන්නේ record එකක්, column එකකට කියන්නේ field එකක්. හරිද? ඒව ගැන අහනවා row ගානයි column ගානයි කියන්නේ record ගානයි field ගානයි අහනවා. තව ඔයාලා මේකේ keys ටිකක් මතක තියාගන්න තියෙනවා. ඒ කියන්නේ primary key එක කියන්නේ මොකද්ද? foreign key එක කියන්නේ මොකද්ද? තව composite key එක කියන්නේ මොකක්ද? අන්න ඒ key තුන දැනගන්න ඕන. මොනවාද මේවා හදන විදිහ ඒක ටික දැනගන්න ඕන key තුන. ඒ key තුන දැනගත්තෙන් පස්සේ ඔයාලට මේකේ තියෙන ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලියන ඒවා ඔක්කොම වගේ කරගන්න පුළුවන්. මෙන්න මේ key තුනයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ queries ලියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ මට්ටමට මම වෙන query එකක් වෙන්නන්න. මෙන්න මේ වගේ SQL queries ඔයාලගේ මට්ටමට ලියන්න දෙන්නේ නැහැ. හරිද? ඔයාලගේ මට්ටමට මේ වගේ queries ලියන්න දෙන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ නිකන් table එකට insert වෙන data ටික ලියන්න විතරයි. ඒ කියන්නේ සෑහෙන සරල විදිහකට තමයි තියෙන්නේ. database වල අර කියන ටික දන්නා නම් ඔයාලට O level papers වල ඒ වල තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කරන්න පුළුවන්. හරිද? ඒක මම පිළිවෙලට කරන්න. ඊට පස්සේ මේකේ තියෙනවා access වලින් කොහොමද ඔයාලා database එකක් design කරලා ඒක හදාගෙන ඒක data දාන්නේ, data retrieve කරන්නේ, data edit කරන්නේ, view කරන්නේ. CRUD එක අපි development වල කියන්නේ CRUD එක කියන්නේ. C කියන්නේ create, R කියන්නේ read, U කියන්නේ update, D කියන්නේ delete. දැන් delete කරන එක. මෙන්න මේ ටික තමයි 10 වසරට ඔයාලට තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙදා පාර විභාගේ තියෙනවා හිටනේ. ඔව්. ඒකට ඔයාලා බලා ගන්න ඕන මෙන්න මේ ටික. අනිවාර්යයෙන් හොඳටම බලන් යන්න database එකයි Excel එකේ operating system එක පාඩම් කරන්න තියෙන්නේ. මම පෙන්නන්නම් මොකක්ද කියලා. හරි. මේවල ලොකුවට මෙන්නේ මේවල tool ගැන එන්නේ. number system හරියට බලා ගන්න. logic gates පොඩි පාඩමක් ඒකත් බලන්න. ඊට පස්සේ මේ දෙක. මෙන්න මේ තරු දාපුවා හොඳට බැලුවා නම් ඔයාලට හොඳ result එකකට ගියයි.